මම ගවේෂකයෙක්, භූත විද්‍යා ගවේෂකයෙක්. මගේ නම පසන්. මගෙත් එක්ක මගේ ගවේෂණ වැඩවලට සහය දෙන්න යාළුවෙක් ඉන්නවා. එයාගේ නම නිමල්ක. ඉතින් අපි කරන්නේ බොහෝමයක් අద్භූත දේවල් සිදුවන ස්ථාන සොයාගෙන එම ස්ථාන ගවේෂණය කිරීමයි. හැබැයි අපි මේ දක්වා වසරක් තුළ ස්ථාන 50කට විතර ගියත් අහන්බෙන් තමයි අද්භූත සිද්ධි වාර්තා වුණේ. ඒ අතරින් බොහෝමයක් වාර්තා වුණේ සොහොන් බිම්වල. ඒ අතුරිනුත් විවිධ ශබ්ද ඇතිවීම සහ තුමාරයන් වැනි දෑ දිස්වීම බොහෝ විට සිද්ධ වෙලා තිබුණා. ඒත් මම දැන් කියන්න යන සිදුවීම අද්භූත නිවසක හෝ සොහොන් බිමක සිදුවක් නොවේ. මෙය සිදුවයේ ලංකාවේ මහනුවර රාජධානි සමයේ පටන් පැවතෙන ඉතා පැරණි ගමක් ඇසුරු කොටගෙනයි. මේ ගමේ නම හෙළිකිරීම අපහසු නිසා මම ගම පිහිටි පළාත පමණක් හෙළි කරන්නම්. මෙම ගම පිහිටා ඇත්තේ දකුණු පළාතේ විශාල වනයක් මැද. මෙම ගමෙහි මිට අවුරුදු කිහිපයකට පෙර පවුල් 100ක් පමණ ජීවත් වුවත් දැන් ජීවත් වන්නේ පවුල් 20ක් පමණයි. ඊට හේතු ඇත්තේ මේ ගමට බලපෑ ඇති අදෘශ්‍යමාන බලපෑම් නිසායි. මේ ගමේ මිනිසුන් හවස 5න් පසු ගෙයින් එළියටවත් බහින්නේ. ඔවුන් සියලු දෙනා ඒ තරමටම මේ අදෘශ්‍යමාන බලපෑම් වලට ලක් වෙලා තිබුණේ. මේ ගමේ සිටින පවුල් 20ම කෘෂි කර්මාන්තය ආශ්‍රිතව දීපෙවිතක් ගත කරන්නන්. ඒ නිසා මේ ගමේ සියලුම දෙනා කුඹුරු වල වැඩ හවස 3න් පස්සේ නිම කරලා ගෙවල් වලට යනවා. තව දෙයක් කියන්න ඕන. මේ ගම වනයක් මැද පිහිටා තිබුණත් අලි මිනිස් ගැටුමට මුහුණ දෙන්නේ නැහැ. ඒට හේතුව තාම කාටවත් හිතාගන්නවත් බෑ. ඉතින් මට මේ ගම ගැන තොරතුරු දැනුම් දුන්නේ චාමර සහෝදරයා. මොහු මගේ මිතුරෙක්. ඉතින් මම මොහු මුහුණ දුන් තොරතුරුත් රැගෙන මෙව ගම සොයාගෙන ගියා. මුලින්ම අපි මේ ගමේ ග්‍රාම්‍ය සේවක මහතා හමු වුණා. ඔහු මේ ගම ගැන දැරුවේ මෙවන් අදහසක්. මහත්තයෝ, මේ ගම මහා සහපලත් ගමක්. රැට එළියට බැස්සොත් මුළු යස්ස කට්ටුවම දැක ගන්න පුළුවන්. ඒ තරමටම මේ ගමේ යක්කු පෙරේතයෝ වැහි වැහැලා. මේ ගමට මේ විපත අත්තුනේ ඔය මාරගහ කන්දේ නිදාන නිසා කියලයි ගම්මු කියන්නේ. මේ ගම බේරගන්න බාලිතෝයි යාග පිරිත් කරලා කියලා බැලුවත් කිසිම පළක් වුණේ නෑ. ඉතින් මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතුව මොකක් වෙන්නේ නැද්ද? මම ඔහුගෙන් ඇසුවා. මහත්තයෝ, මේ ගැන මට වඩා හොඳ උත්තරයක් දැනගන්න පුළුවන් වෙයි ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ. යනුවෙන් ග්‍රාම නිලධාරිවරයා පැවසුවා. ඉතින් අපි දෙදෙනාම පන්සලට ගියා. හිමියන්ගෙන් මේ ගැන විමසූ විට හිමියන් පැවසුවේ මේ ගමෙන් ටිකක් කැලේට වෙන්න මාරගහ කන්ද කියලා කන්දක් තියෙනවා. මේ කන්දේ නිදානයක් තියෙනවා කියලා මතයක් තියෙනවා. ඉතින් මේ නිදානේ ගන්න ගිය අය 3 කුළුඳුල් බිලි දුන්නා. ඒත් අපේ හාමුදුරුවනේ කොහොමද ඒක මේ විදිහට මේ ගමට බලපෑවේ? මගේ මිතුරා වන නිමල්ක පැවසුවා. අපිට තවත් මොහොතක් රැඳෙන්නයි පවසමින් හිමිනම ආවාසගෙට වැඩ පුස්කොළ පොතක් රැගෙන ආවා. එක ගෙනවිත්
මෙහෙම දෙයක් කිව්වා. මහත්තයෝ, ඔය නිදාන කතාව බොරුවක් නෙවෙයි, එක ඇත්තක්. මෙසේ කියමින් හිමි නමගෙන පුස්කොළ පොත අපිට පෙන්නවා. එහි සඳහන්ව තිබූ අකුරු අපට තේරුම් ගත නොහැකි නිසා සඳහන්ව තිබූ දේ හාමුදුරුවන් අපට පැවසුවා. එහි සඳහන්ව තිබුණේ මේ නිදාන ගන්න බිලි පූජා කළහොත් එය මෙම ගමට දරුණුවටම බලපාන බවයි. ඒත් මේ ගැන සොයා නොබලපු අපේ පිටකංකාරයෝ සාම්ප්‍රදායික ක්‍රමයට අනුව තුන් කුළුදුල් බිලි පූජා කෙරුවා යැයි හිමියන් තවදුරටත් පැවසුවා. ඉන් පසු අප පැමිණි කාරණය හිමියන්ට පැවසුවා. මහතැන්ලාවේ මේකටද මට හිතුණා. ඒත් මහත්තයෝ, මේ ගමේ රෑට එලි පහලි ඉන්නවා කියන්නේ මාරයා ළඟට ගෙන්න ගන්නවා කියන එක. මොකද මීට කලින් රෑට ගෙයින් පිටතට ගිය අය එක්කෝ අනිවාර්යෙන්ම මහසොන්නගෙන් පාර කාලා මැරෙනවා, නැත්තම් යකෙක් දැකලා නූල් බඳින්න වෙනවා. යයි හිමියන් ඉතා උස් හඬින් පැවසුවත් මට මේ ගැන ගවේෂණයට තිබූ උනන්දුව නිසා මමයි මගේ මිතුරයි ගවේෂණයට බැගෑපත්ව අවසර ඉල්ලුවා. අවසානයේදී හිමියන් අපට අවසර දී අපි දෙදෙනාගේ මැදදී පිරිත් නූලක් බැන්දා. හරි, දැන් කවද්ද මහත්තයෝ ඔක කරන්නේ? අද රැට. පැවසූ පරිදි අද දින රාත්‍රියේම අපි ගවේෂණය සඳහා සූදානම් විය යුතුයි. හවස 5ට පමණ පළමු අප ගියේ සුගතපාල සීයාගේ නිවසටයි. සුගතපාල සීයා යනු මේ ගමේ ජීවත් වන වයස්ගත පුද්ගලයෙකුයි. අප ඔහුව හමුවීමට ගියේ නායක හිමියන් පැවසූ කතාවක් නිසයි. ඔහු මෙම ගමෙහි රාත්‍රියෙහි සැරිසරා භයානක අද්භූත සිද්ධියකට මුහුණ දී දිවි ගලවා ගත් අයෙකු බව පැවසූ නිසයි. පසුව ඔහු අපට හමු අතර ඔහුට සිදූ සිද්ධිය පිළිබඳ අපි ඔහුගෙන් විමසුවා. පුතේ, මට මේ සිද්ධිය වුණේ මීට අවුරුද්දකට විතර කලින්. මම හවස කුඹුරු වැඩ ඉවර කරලා හරකව හරක් ගාලේ ගැට ගහලා නා කියාගෙන ගෙට ඇවිත් නිකමට වගේ හරක් ගාලා දිහා බැලුවා. එතන හිටියේ හරක් 3 දෙනයි. එකෙක් එතන හිටියේ නෑ. ඉතින් මම හරකව හොයන්න යද්දී ගෙදරයි යන්න දුන්නේ නෑ. ඒත් මම මේ අම්බරුවව හොයා ගන්න ඕනේ නිසා ගෙදරින් යන්න හදද්දී දුව ගෙට ගිහින් පිරිත් නූලක් ගෙනල්ලා මගේ අතේ ගැට ගැහුවා. ඊට පස්සේ මම අම්බරුවව හොයාගන්න කියලා යන්න ගියා. මම ඌ හොයාගෙන යන අතරමඟදී කළු ඡායාවක් පාරෙන් මතුවෙනවා දැක්කා. මගේ දිහාවට පන්දම ඇල්ලුවා. එතන හිටියේ තඩි ඌරෙක්. ඌ මාවත් පහු කරගෙන වේගෙන් පාර හරහා දිව්වා. මම දැනගෙන හිටියා මහසෝන් උන්වහන්සේට සූකරවෙස් ගන්න පුළුවන් කියලා. මම ඒත් හොයන්න ආව අම්බරුවව හොයන්න ඕන නිසා ඉක්මනින් පාරේ දිගේ දුවන්නට වුණා. අන්තිමටම මට අම්බරුවව හම්බුණා. ඊට පස්සේ උගේ බෙල්ල තිබ්බ ලණුවෙන් ඇදගෙන ඌව තරගෙන ගෙදර යන්න අනිත් පැත්ත හැරෙද්දී මහසෝනා මල් ළඟ හිටගෙන හිටියා. මට ඌ අඳුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඉතින් මම බය වුණු පාරට සුළු දිය පවා පහ වුණා. ඊට පස්සේ හරකා කුලප්පු වෙලා දුවන්න පටන් ගත්තා. ඉතින් මම ඉක්මනට උගේ පිට උඩ නැගගත්තා. අම්මරුවා එක පිම්මට දුවලා ආවේ හරක් ගාලට. උගේ පිට උඩ මට එවෙලෙම සිහිසුන් වුණා. මට සිහියනකොට මගේ නෝනයි දුවයි මගේ දෙපැත්තේ හිටියා.
එදා තමයි මට තේරුණේ මිනිස්සු මේ ගම දාලා ගියේ ඇයි කියලා. මේ ගම යක් පුරයක් මහත්තයෝ. මට එදාම ගම දාලා යන්න හිතුණත් යන්න කියලා තැනක් නැති නිසා මම මේ ගමටම වෙලා හිටියා. එදා මගේ අතේ බැඳව පිරිත් නූල අලුත් එකක්. ඒත් පුතා මට සිහියාවම් බලද්දී ඒ නූල කළු වෙලා. හාමුදුරුවෝ කිව්වේ මගේ ජීවිතේ බීරුවේ පිරිත් නූලයි අම්බරුවයි කියලා. මොකද මගේ බෙල්ලත් සියදෝරිස්ගේ වගේ මහ එකා ගලවන්න ඉඩ තිබ්බා. එතකොට මම සියදෝරිස් කියන්නේ කවුද? මම ඇහුවා. සියදෝරිස් කියන්නේ මහ එකාගෙන් පාර කාපු එකෙක්. ඕකා හරි බේබද්දා. දවසක් ඕක බීලා පාර යද්දී ඕකගේ බෙල්ල මහ එකා ගලවලා තිබ්බා. යනුවෙන් සුගතපාල සීයා පැවසුවා. ඉන්පසු මා අත්අොරලෝසුව දෙස බැලුවා. වෙලාව රාත්‍රී 7යි. එහෙනම් අපි යනවසිය කියමින් අපි දෙදෙනා අපේ ගමනයම් සඳහා පිටත් වුණා. ඒත් එක්කම ඕම ඉන්න පුතාලා කියමින් සීයා ගෙට ගොස් මේ තෙල මහා බලගතු තෙලක්. මං මහසෝනාව දැකලා බය වුණු දවසේ ඇදුරෙක් තමයි මට මේ තෙල දුන්නේ. මේ තෙල කරදරයකදී ඔළුවේ ගා ගන්න කියමින් එය මා අතට දුන්නා. බොහොම ස්තුතියි සීයේ කියමින් අපි දෙදෙනා ගවේෂණයට පිටත් වුණා. අප මේ ගම වටා ඇවිද අසල ඇති පාළු නිවසකට රාත්‍රියේ පැමිණ රාත්‍රී ආහාරගෙන නැවත රාත්‍රී 12ට මාරගහ කන්ද වෙත ගොස් උදෑසන නිවෙස් බලා පිටත්වීම අප අරමුණ වුණා. එසේ සිතා සිටි අපි දෙදෙනාම ගම වටා ඇවිදින්නට පටන් ගත්තා. ටික දුරක් යන විට මා ඔර්ලෝසුවෙන් වෙලාව බැලුවා. වෙලාව රාත්‍රී 9යි. මට හරිම බඩගිනි බං. නිමල්ක පැවසුවා. පොඩ්ඩක් හිටහම් බං, තව ටික දුරයි මා පැවසුවා. අප පාළු ගෙදරට යන විට වෙලාව රාත්‍රී 10 පමණ වී තිබුණා. මේ ගෙදර ගැන අපිට කිව්වේ සුගතපාල සීයා. මේ ගෙදර ඉඳලා තියෙන්නේ මහා සෝනගෙන් පාර කාපු සියදෝරිස්. පසුව අප දෙදෙනා බඩගින්න වැඩිකමටම ගෙන පොල් රොටි ආහාරයට ගත්තා. අප තව පුළුටු ආහාර පාර්සලයක්ද රැගෙන ඇවිත් තිබුණා. ඒ පෙරේත ආත්ම මේ පාර්සලයට බැල්මහෙලා ඇත්නම් එය නරක් වෙන නිසායි. එහිදී අපිට මෙම ගමේ ආත්ම ඇති බව සක්සුදක්සේ තහවුරු කරගන්න පුළුවන්. මචං ඔය බත් එක එළියට ගනින් මා පැවසුවා. නිමල්ගේ එළියට ගන්නවත් සමගම මෙවන් දෙයක් පැවසුවා. මචං වැඩේ හරි ගිහිල්ලා එය එළියටගෙන පරීක්ෂා කර බැලුවා. එහි ඇති බැදුම් වලින් දුගදක් හැමුවා. අයියෝ හරිනේ බං, මට මගදී බෑග් එක බර වෙනවා වගේ දැනුණා. ඒත් මං ඒක එච්චර ගණන් ගත්තේ නෑ. නිමල්ක පැවසුවා. වෙලාව මධ්‍යම රාත්‍රී 12 වුණා. අප දෙදෙනා මාරගහ කන්ද වෙත පිටත් වුණා. කන්ද තරණය කරන අතරතුර අපිට විවිධ ශබ්ද ඇසුණා. ඒ අතරින් බල්ලන් පුරනාඩ, කාන්තාවක් සිනාසෙන හැඬවැනි දේවල් අපිට නිතර ඇසුණා. ටික දුරක් ගිය විට කවුදෝ මත් තල්ලු කර දැමුවා. මා පිටිපස හැරුණත් කිසිවෙක් සිටියේ නෑ. තවත් ටික දුරක් ගිය විට නිමල්කගේ දෙපා පණ නැතිව ඇද වැටුණා. එයත් සමගම ශබ්දය ළඟින් ඇසෙන්න ගත්තා. අඩේ මාව බේරගනින්කෝ, ඔහු පැවසුවා. මා ඔහුව කරටගෙන
ටික දුරක් ගොස් ඔහු වාඩි කර සුගත පලසිය ලබා දුන් තෛලය ඔහුගේ හිසේ සහ කකුලේ ගෑවා. ටික වෙලාවකින් ඔහුගේ දෙපා හාස්කමකින් මෙන් සුව වුණා. එහෙත් අප දෙදෙනා මේ වන විට පසුයේ දැඩි බියකින්. අපි දෙදෙනා කන්ද තරණය කොට නිධානය ඇතැයි කියන ස්ථානයට පැමිණියා. එතැනදී අප එතැන ඇති ගුහාවට ඇතුල් වුණා. එහිදී ගුහාවේ සිට විශාල ඌරෙක් අපි පසු කර ගියා. තත්ත්වය එච්චර හොඳ නෑ යැයි නිමල්ක පැවසුවා. මොහොතකින් විශාල කළු පැහැති මිනිසෙක් අපේ පැත්තට ඇවිදන්ගෙනවා අපි දැක්කා. හේ මහසෝන වෙන්න පුළුවන්. අපි දෙදෙනා දෙපයට වඳිමින් කන්දෙන් පහලට දිව ගියා. එහිදී නිකමට මෙන් පිටුපසට හැරුණු මා දුටුවේ මෙලව මා දුටු බිය ජනකම දසුනයි. හේ මාසෝන් ආත්මය අප වෙත දිවයන අන්දමයි. අප දෙදෙනා කෙසේ හෝ විහාරය අසරට ගොස් සිහිසුන් වී තිබුණා. උදෑසන අපිට සිහියාවේ පිරිත් හඬත් එක්කමයි. පස්සේ හාමුදුරුවන්ගෙන් අපිට සිද්ධුනේ කුමක්ද කියලා අපි ඇහුවා. අපි දෙදෙනා විහාරය අසල මහහයියෙන් කෑගසමින් සිහිසුන්ව තිබුණා. ඉන් පසු පන්සලෙ සිටි අතේවාසිකයින් දෙදෙනා අප ඔසවා ධර්මශාලාවේ තබා තිබුණා. මහත්තයලගේ පණ්ඩිතකමනේ මම කියන දේ අහලා නොගිහින් ඉන්න තිබ්බේ. මහතැන්ල බේරිලා තියෙන්නේ මාරකයකින්. තව දුරටත් හිමියන් පැවසුවා. පසුව අප දෙදෙනා නැවත නිවෙස් බලා පිටව ගියා. මෙය නිමල්කටත් මටත් කවදාවත් අමතක නොවන සිදුවීමක් බව මට හොඳින්ම විශ්වාසයි.